සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. 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 මෙන්න මේව ගණන් හැදුවද බලන්න. හදලා තියෙනවා නම් කියන්න හදලා තියෙන්නේ කියලා. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. හරිද? දැන් සිය වැඩ අතහැර මේ පැත්ත බලන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. පුතේ මේ තියෙන්නේ වර්ග දෙක අන්තරයක්. අපි දාගන්නවා වරහන් යුගල. මම ගණන් දෙකයි හදන්නේ. ඊටු ටික ඔයා හදන්න ඕනේ. මම වරහන් දෙක දාගන්නවා. පුතේ 97ක් මේකට අනෙක් 97 මේකට එක 3ක් මේකට අනෙක් 3 මේකට ඕන එකක් දාන්න. කරානේ සර්. උන්නේ පුතේ. කරා සර් ඔක අපි. මේවා කරා නේද? කරා. මටත් මතකයි මේවා කළා කියලා. කරා සර් ගොඩක් දුර ආවා. සර් වෙනසුරාද පන්තියේ කළාද? පොඩ්ඩක් සෙනසුරාද පන්තියේ ගිය සෙනසුරාදා නෝට් එක පොඩ්ඩක් මට දාන්න. පරක්කු වෙනවා තමයි වැඩේ. ගිය සෙනසුරාදා නෝට් එක පොඩ්ඩක් කවුරු හරි පට මේවා කළාද කියලා කළා වාගේ මතකයක් තියෙනවා. ඒ කියන්නේ පාඩම අවසන් කළා වාගේ මතකයක් මට තියෙන්නේ. සිකුරාද පන්තියේ කළා ඒක හරි. මට දැනගන්න ඕනේ සෙනසුරාදා පන්තියේ කවුරු හරි ගිය සෙනසුරාදා නෝට් එකේ ওই කොටස තියෙනවද කියලා. නෑ සර්. අන්තිම හරියට ඉස්සරහ ටික පොඩ්ඩක් දාන්නකෝ. අන්තිම කොටස නෙමෙයි ඊට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා දාන්නකෝ. දැන් මේ සෙනසුරාදායි සිකුරාදායි දෙක පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. සර් ඔව් කියන්න පුතේ. අන්තිමට කරේ පහත දැක්වෙන ප්‍රකාශවල සාධක සොයන්න. හරි ඒක හරි. ඊට කලින් මේවායේ ගණන් හදලා තියෙනවද කියලා බලන්න. ඊට කලින් මේවායේ ගණන්. ඔව් සර් හදුවා. ඉන්න බලන්න. නෑ මේවා හදලා නෑ. සර් ඕකේ යන්න. සර් කොහෙද ඉන්නේ? මිනුවන්ගොඩ. නෑ පුතේ නෑ මේවා හදලා නෑ. සෙනසුරාදා පන්තියේ මේවා හදලා නෑ. සෙනසුරාදා පන්තියේ මේක හදලා නෑ. හරි. ඒ සිකුරාදා පන්තියේ හදලා තියෙන්නේ. හරි. රයිට්. මේ බලන්න හරි. මේක කූටි වෙලාවයි යන්නේ පුතේ. පැය භාගයක විතර කොටසක් තියෙන මේක ඉවර කළා දාමු. 97 වර්ගයේ ඍණ 3 වර්ගය. එහෙමනම් පුතේ 97ට එකතු කිරීම 3 සහ 97 අඩු කිරීම 3. පුතේ 97ට 3ක් එකතු වුණාම අපට එනවා 100ක්. 97න් 3ක් එකතු වුණාම අපට එනවා 94ක්. එහෙනම් ඔයාගේ උත්තරේ 9400යි. මේ බලන්න මම තව එකක් ගන්නවා පුතේ. 52 වර්ගයේ ඍණ 2 වර්ගය. චුට්ටක් බලා ගන්න. දානවා පුතේ වරහන් යුගල. පටස් ගාලා හදන්න මේ ටික. 52ක් මේකට 52ක් මේකට එක දෙකක් මේකට අනෙක් දෙක මේකට. පුතේ ඕන එකක් දාන ඕන එකක් ඍණ. 52යි දෙකයි එකතු කළා 54යි. 52න් දෙකක් අඩු කළා 50යි. දැන් එමින් සැරේ වැඩි කරන්න. 5 වරක් අතර 20න් බිඳුව දැම්මා දෙකක් ඉතිරි. 5 වරක් ආ 25යි දෙකයි 27යි. මේ මගේ අරපු බිඳුවක් දාන්න 2700යි. මාර ලේසි මේ ගණන් කොටස පුතේ මේ බලන්න මේ
අපි ගන්නවා පුතේ 98 වර්ගය ඍණ 2 වර්ගය දාන්න පුතේ වරහන් යුගල ටක් ගාලා මේ 98 මේකට මේ 98 මේකට මේ දෙක මේකට මේ දෙක මේකට ඕන එකක් දාන ඕන එකක් ඍණ එහෙනම් 98යි 2යි 100යි මෙතන 96යි පුතේ 96 100ෙන් වැඩි වුණා 9600යි 9600යි right හැදුවට කමක් නැහැ සිකුරාදා පන්තියේ සම්බන්ධ වෙලා ඔක හැදුවට කමක් නැහැ පටස් ගාලා මට මේ ගණන් ටික හදලා දෙන්න ඉස්සලාම හදපු එක්කෙනාට තමයි ටැග් 87 වර්ගය ඍණ 13 වර්ගය 65 වර්ගය ඍණ 35 වර්ගය ඉක්මනටම හදපු එක්කෙනාටයි ටැග් 88 වර්ගය ඍණ 12 වර්ගය සර් ඔය ටික ලියාගෙන නේද හදන්නේ? ඔව් 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 88.5 වර්ගය ඍණ 11.5 වර්ගය ඉක්මන් කරන්න හැකි ඉක්මන් කරන්න ඉස්සලාම හදපු එක්කෙනාටයි ටැග් ඇතෙක් බරට වස්තුවත් රටෙන් භාගිකුත් රාජකුමාරිකාව විවාහ කර ගැනීමේ අවස්ථාවත් මට ඉක්මනට හදලා දෙන්න ඉක්මනටම හදපු එක්කෙනාටයි ටැග් ඉක්මනට හදලා දෙන්න ඉක්මනටම හදපු එක්කෙනාටයි ටැග් මොකද අද අපි අලුත් පාඩම පටන් ගන්නවා අලුත් පාඩම පටන් ගන්නවා ඉක්මන් කරන්න පැය භාගයක් ඇතුළත මේ ටික ඉවර කරන්න ඕනේ පැය භාගයයි ඔය ගණන් ටික හදන්න පැය භාගයයි නෙමෙයි මේ කොටසම ඉවර කරන්න පැය භාගයයි ඒ සිකුරාදා පන්තිය ටිකක් ඉස්සරහට ගිහින් අර සෙනසුරාදා පන්තියේ දවසක් අපිට අර කරන්ට් එක නැතුව එහෙම චුට්ටක් පස්සට ගියා ඒ පස්සට යාම තමයි මේ ගියේ ඉක්මන් කළොත් තමයි තෑගි හරි සර්. හරි සර් චූටි වෙලාවක් දෙනවා මේක ඔක්කොම ලේසිම ලේසි ටිකක් තියෙන්නේ ලේසිම ලේසි තාමත් ලේසි කොටසක් තියෙන්නේ සරලව ලේසිම පට්ටම ලේසිම කොටසක් තාය වසර කට්ටිය රිවිෂන් එකට සම්බන්ධ වෙන්නේ නැහැ දැන් මේ දවස්වල වෙන වැඩකුත් නැති නිසා රිවිෂන් එකට සම්බන්ධ වුණොත් හොඳයි මොකද ඒකේ උගන්වන්නේ මේ දවස්වල භාග පාඩම ඒ නිසා ඒකට පුළුවන් නම් සම්බන්ධ වෙන්න ගෙවල් වල වැඩ තියෙනවා නම් පුතේ ඉතින් විශේෂයෙන් ගෑනු ළමයින්ට උයන්ද පියන්ද මහත්තයාගේ වැඩ ටික කරන්න රෙදි හොදන්න ඒ වගේ වැඩ තියෙනවා නම් පන්ති වලට සහභාගී වෙන්න ටිකක් අමාරුයි ඒ වගේ වැඩ නැති කට්ටිය පන්තියට සහභාගී ඒක කවද්ද තියෙන්නේ නෑ හරි මම මේක හදාගෙන යනවා මේ බලන්න දානවා වරහන් යුගල උපේ 87ක් මේකට අනිත් 87 මේකට එක 13ක් මේකට අනිත් 13 මේකට
ඕන එකක් ධන ඕන එකක් ඍණ පුතේ මෙතන එනවා 100ක් මෙතන එනවා 4යි අතෙන් 3ක් 4යි පුතේ 74යි එමනම් ඔයාගේ උත්තරේ 7400යි තමා ගන්න උත්තරේ හරිනම් හරියක් ලොකු හරියක් දාගන්න මොකද මේ වාගේ චූටි ගණන් විතරනේ තමුසලගේ හරියන්නේ ඊළඟ පුතේ මෙතෙන් එනවා 65ක් මෙතෙන්ටත් එනවා 65ක් මෙතෙන් එනවා 35ක් මෙතෙන්ටත් එනවා 35ක් ඕන එකක් ධන ඕන එකක් ඍණ 65යි 35යි එකතු වුණාම අපට එනවා පුතේ 100ක් 65න් 35ක් ගියාම අපට එන්නේ 30යි එමනම් ඔයාගේ උත්තරේ මෙතන ඉන්න ඕන 3000ක් මේවා හරි ලේසියි ඈ 3000යි ඊළඟ දාගන්න පුතේ වරාන් යුගල ඔන්න වරාන් යුගල 188ක් මේකට අනෙත් 88 මේකට 112ක් මේකට අනෙත් 12 මේකට ඕන එකක් ධන ඕන එකක් ඍණ පුතේ මෙතන 100යි ඊට අමතරව 88 මෙතන 6යි මෙතන 7යි 76යි අටෙන් දෙකක් 6යි අටෙන් එකක් 7යි ඔයාලට එනවා පුතේ 7600ක් දශම තිබුණා කියලා කිසි දෙයකට බය වෙන්න එපා දාන්න වරාන් යුගල ඔන්න ධර්ම වරාන් යුගල 188.5ක් මේකට අනිත් 88.5 මේකට දෙක 11.5ක් මේකට අනිත් 11.5 මේකට ඕන එකක් ධන ඕන එකක් ඍණ පුතේ මෙතන එකතු වෙනවා 100ක් මේකෙන් අඩු කරන්ද 5න් 5 බිඳුවයි අතෙන් එකක් 7යි අතෙන් එකක් 7යි 77යි 5න් 5 බිඳුවයි අතෙන් එකක් 7යි එහෙනම් 77යි බිඳුම 2යි 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 ලියන්න ඊළඟ එක තව එකක් ලියන්න පුතේ සාධක දැනුම භාවිතයෙන් පහත ප්‍රකාශනවල අගය සොයන්න සාධක දැනුම භාවිතයෙන් පහත ප්‍රකාශනවල අගය සොයන්න සාධක දැනුම භාවිතයෙන් පහත ප්‍රකාශනවල අගය සොයන්න පුතේ එක එක ආකාරයට මේක දෙන්න පුළුවන් ඔයාගේ අච්චු පුතේ මෙච්චර ගොඩක් නෑ පුතේ ඈ පොඩි කොටසක් තියෙන්නේ මම මේ එන්න පුළුවන් හැම වර්ගයක්ම හදන්නේ බලන්න මෙයා සියලුම වැඩ නවත්තලා බලන්න 102 වැඩි කිරීම 98 පුතේ ඔයා 102 98න් වැඩි කරලා උත්තරේ ගත්තොත් වැරදි ඔයාගෙන් අහන්නේ සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න එහෙනම් පුතේ මේ බලන්න මෙන්න මෙයාව අපි මෙහෙමයි ලියාගන්නේ සියලු වැඩ නවත්තන්න පුතේ 102ට 102ට ආසන්නතම 10 ගුණාකාරයට යන්න පුතේ 102ට ආසන්නතම 10 ගුණාකාරයේ 100යි එහෙනම් 100 එකතු කිරීම 2යි ඊට පස්සේ මෙතෙන්ට එන්න 98ට ආසන්නතම 100 10 ගුණාකාරයේ 100යි එහෙනම් මේක ලිය හැකි 100 ඍණ 2යි ආයෙ බලන්න 102ට ආසන්නතම 10 ගුණාකාරයේ 100යි 100 ධන 2යි 98ට ආසන්නතම 10 ගුණාකාරයේ 100යි 100 ඍණ 2යි සුදු පුතේ එහෙනම් මේ බලන්න 100 100න් වැඩි වුණාම ඔයාට ලියාගත්ත හැකි 100 දෙවනි ඵලය වැඩි කිරි ධනයි ඍණයි ඍණ දෙක දෙකෙන් වැඩි වුණාම ඔයාට ලියාගත්ත හැකි දෙකේ දෙවනි ඵලය
10 10න් වැඩි වුණා 10 දෙවෙනි බලය ධනයිරින් අයිරින් දෙක දෙකෙන් වැඩි වුණා දෙකේ දෙවෙනි බලය ගන්න පුතේ 100 දෙවෙනි බලය 100 දෙවෙනි බලය මෙහෙමයි ගන්නෙ 10 දෙවෙනි බලය ගන්නකො 10 දෙවෙනි බලය 100යි අපි ගන්නෙ 10 දෙවෙනි බලය 10 දෙවෙනි බලය 100යි ඊට අමතරව තව බිංදු දෙකක් දාන්න ඍණ දෙකේ දෙවෙනි බලය 4යි පුතේ බිංදුවෙන් 4ක් 4යි මෙතන 9යි මෙතන 9යි මෙතනත් 9යි ජාති පුතා ජාති මේ බලන්න මම තව එකක් ගන්නවා පුතේ 52 වැඩි කිරීම 48 සියලුම දෙනාගේ සියලු ගුණවල බලන්න 50ට ආසන්නතම 10 ගුණ 52ට ආසන්නතම 10 ගුණාකාරය 50 එයාට එකතු වුණා දෙකක් ඊට පස්සේ ගන්න පුතේ 48ට ආසන්නතම 10 ගුණාකාරය ඒත් 50 50 ඍණ දෙකයි එහෙමනම් පුතේ 50 50න් වැඩි වුණාම 50 දෙවෙනි බලය ධනයි ඍණයි ඍණ දෙක දෙකෙන් වැඩි වුණාම දෙකේ දෙවෙනි බලය පුතේ 50 දෙවෙනි බලය මෙහෙමයි ගන්නෙ 5 දෙවෙනි බලය 25යි 5 දෙවෙනි බලය 25යි නව බිංදු දෙකක් දාන්න ඍණ දෙකේ දෙවෙනි බලය 4යි පුතේ අඩු කරන්න දැන් බිංදුවෙන් 4ක් බෑ 10න් 4ක් 6යි මෙතන 9යි පුතේ මෙතන 24යි 2496යි මම තව එකක් හදනවා පුතේ 73 වැඩි කිරීම 67 පුතේ 73ට ආසන්නතම 10 ගුණාකාරය 70 එහෙනම් මෙතන 70 ධන 3යි පුතේ 67ට ආසන්නතම 10 ගුණාකාරය 70 එහෙනම් 70 ඍණ 3යි සුදු පුතේ 7 7න් වැඩි වුණාම 70 70 වැඩි වුණාම 70 වර්ගය ධනයි ඍණයි ඍණ 3 3න් වැඩි වුණාම 3 වර්ගය 70 වර්ග කරන්න 70 වර්ග කරන්න 9996යි ඔව් 9996යි මෙයා 7 වර්ගය 49යි පුතේ තව බිංදු දෙකක් 3 වර්ගය 9යි අඩු කරන්න බිංදුවෙන් 9ක් බෑ 10න් 9ක් 10න් 9ක් 1යි මෙතන 9යි පුතේ මෙතන 8යි 4891යි ඔන්න ඕකයි පිළිවෙල ලියා ගන්න ගාන ලියාගෙන මේ ගණන් ටික ඉස්සල්ලාම හදපු එක්කෙනාටයි තෑග්ග 22 වැඩි කිරීම 18 103 වැඩි කිරීම 97 33 වැඩි කිරීම 27 42 වැඩි කිරීම 38 හදලා දෙන්න බලන්න මට ඔය ටික ඉක්මනට අපි ඔය කොටස ඉවර කරමු දෙල්ලන්නේ
11 ඉවරයි. දැන් 11 ඉවරයි. දැන් 10 යනවා. ඔව්. ඒක ඔව්. ඒක නේද? ඔව්. අනේ දෙකක්. ආයෙ ක්ලාස් සම්මති. ඔව්. සර් ඉතිරිපත් කරන්න. කියන්න. සර් කිව්වා විතරයි එතනින් එහාම. ඔව්. මේ සර් සංහිඳයකට එනවද නැත්නම් ගෙදරට සල්ලි ගෙනල්ලා දෙන්නද? ක්ලාස් එකට එන්න පුතේ මම ඉන්නවා සමුදා උදේ. සමුදා උදේ ක්ලාස් එකට එන්න. හරිද ඉවරුන්නේ නැහැ තාම ඉවරයි කියුවේ නෑ ඉක්මන් කරන්න. ඉවරයි සර්. ඉවරයි සර් කියලා කිව්වේ එක්කෙනයි සාධක දැන්වුවා. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. අපි යමු මේ ඉස්සරේ. පුතේ දැන් අමුතු දෙයක් නෙමෙයි මේක ගත්ත හැකි 20 එකතු කිරීම 2 මේක ගත්ත හැකි 20 අඩු කිරීම 2 ආහා 20යි 2යි 22යි මේ සෝරි ඔය කිව්වේ පුතේ 20 දෙවනි බලය ඍණ 2 දෙවනි බලය එහෙමනම් 2 දෙවනි බලය 4යි තව බිංදු 2යි පුතේ 2 දෙවනි බලය 4යි මෙතන 6යි මෙතන 9යි ඔයාගේ උත්තරේ 396යි නම් හරියක් දාගන්න ඊළඟ එක්කෙනා මෙතන ගන්නවා පුතේ 100 එකතු කිරීම 3ක් මෙතන ගන්නවා පුතේ 100 අඩු කිරීම 3ක් දැන් 100 100 කියන්නේ 100 දෙවනි බලය 3 3 කියන්නේ 3 දෙවනි බලය එහෙනම් පුතේ 10 දෙවනි බලය 100යි තව බිංදුම 2ක් 3 දෙවනි බලය 9යි 10 9ක් 1යි මෙතන 9යි මෙතන 9යි මෙතනත් 9යි 9991යි 33 කියන්නේ පුතේ 30 ධන 3යි 27 කියන්නේ පුතේ 30 ඍණ 3යි එහෙමනම් මෙන්න 30 30න් වැඩි වුණා 30 දෙවනි බලය ධනයි ඍණයි ඍණ 3 3න් වැඩි වුණා 3 දෙවනි බලය 3 දෙවනි බලය 9යි තව බිංදුම 2යි 900යි 3 දෙවනි බලය 9යි 10න් 9ක් 1යි මෙතන තියෙන්නේ 9යි මෙතන තියෙන්නේ 8යි 891යි 891යි ඊට පස්සේ මෙතන ගන්නවා පුතේ 40 ධන 2යි මෙයා ගන්නවා 40 ඍණ 2යි එහෙමනම් 40 දෙවනි බලය ධනයි ඍණයි ඍණ 2 දෙවනි බලය පුතේ මෙතන 16යි බිංදුම 2යි මෙතන 4යි බිංදුවෙන් 4ක් බෑ 10න් 4ක් 6යි මෙතන 9යි මෙතන 5යි 1596යි 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 තව කොටසකට යන්
ලියන්න පුතේ සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න 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 right පුතේ මේකේ හරි ලේසි ඈ සාධක දැනුම භාවිතයෙන් අගය හොයන්න කියපුවාම අනිවාර්යෙන් සාධක දැනුම භාවිතයෙන් තමයි අගය හොයන්න වෙන්නේ නිකන් ගෙවුවට හරියන්නේ නැහැ ඔට්ටු නැහැ සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න මේ බලන්න සියලු දෙනාගේ වැඩ නවත්තලා මේ පැත්ත බලන්න පුතේ 7න් 22 වැඩි කිරීම 35 වර්ගය ඍණ 7න් 22 වැඩි කිරීම 28 වර්ගය දැන් නොකර කතා නොකර සද්ද බලාගෙන ඉන්න පුතේ මේකේ පද දෙකයි ඉස්කෝලේ නෝනා මෙච්චර කොටසක් කරන්න නැතුව ඇති ඒ කියන්නේ ඉවර වෙන්නේ ටක් ගාලා පුතේ මේකේ පද දෙකයි දැන් ඔයා කියයි තමුසේ කොහොමද ඔගේ පද දෙක වෙන් කරගත්තේ කියලා මම පද දෙක වෙන් කරගත්තේ මේ ඍණ ලකුණෙන් දෙපැත්තේ ඉන්න දෙන්න තමයි පද දෙක දැන් බලන්න ඒකේ පොදු පදයක් ඉන්නවද කියලා පුතේ මෙයාගේ ඉන්නවා 7න් 22 මේ මෙයාගෙත් ඉන්නවා 7න් 22 ආන්ගේ 7න් 22 එළියට ගන්න පුතේ මම 7න් 22 එළියට ගන්නවා බලා කියා ගන්නට දැම්ම වරහන පුතේ 7න් 22කට 7න් 22 කැපුණාම ඉතුරු වෙනවා 35 වර්ගය ධනයි ඍණයි ඍණ 7න් 22කට 7න් 22 කැපුණාට පස්සේ ඉතුරු වෙනවා 28 වර්ගය දැන් තමයි හොඳම කොටස දැන් ඔයාට පේනවා නේද මේ වරහන ඇතුලේ දැන් ඔයාට පේනවා නේද මේ වරහන ඇතුලේ ඉන්නවා වර්ග දෙක මොන්තරයක්ද පුතේ අන්තරයක් ඒ නිසා දාගන්නකො වරහන් යුගලක් දෙල්ලන්නේ මෙන්න දාගත්තා මෙතෙන්ට එනවා පුතේ 35 මෙතෙන්ට එනවා 35 මෙතෙන්ට එනවා 28ක් මෙතෙන්ට එනවා 28ක් ඕන එකක් ධන ඕන එකක් ඍණ එහෙමනම් මේ බලන්න 7න් 22යි පුතේ මේ වරහන ඇතුලේ එනවා අපට 13න් 3 දැම්මා එකක් ඉතිරි 13න් 3 දැම්මා එකක් ඉතිරි 3යි 2යි 5යි 63යි වැඩි කිරීම 35න් 28ක් කියන්නේ 7යි දැන් බලන්න 35යි 28යි 63යි 35න් 28ක් 7යි දැන් මේක ආයෙ තව ටිකක් දුරට අරන් යනවා 7න් 22 වැඩි කිරීම 63 වැඩි කිරීම 7 චූටි මේ 7ට මේ 7 කැපිලා යනවා 63 වැඩි කරන්න 22 දෙවරක් 3 6යි දෙවරක් 6 12යි දෙවරක් 3 6යි දෙවරක් 6 12යි 6යි 8යි 3යි 1386යි ඔයාට හම්බ වෙනවා 1386ක් සර් අතන උඩ 7න් සර් අතන උඩ 7න් 2 තියෙන්නේ අවුන්නේ පුතේ අතන උඩ 7න් 2 තියෙන්නේ සර් මෙතන 7න් 2 සෝරි මේ බලන්න තව එකක් ඔන්න බලා ගන්න 3න් 1 වැඩි කිරීම 23 වර්ගය ඍණ 3න් 1 වැඩි කිරීම 20 වර්ගය මේකේ කොටස් දෙක ගන්න මෙන්න එක කොටසක් ඔබ හිතුවට වඩා සාධක වෙනස් මේ අනිත් කොටස උතේ දෙන්නගේ පොදු පදය මේ බලන්න මෙයාගේ පොදු පදය 3න් 1යි මෙයාගේ පොදු පදය 3න් 1යි එහෙනම් ධම්මා 3න් 1 එළියට මෙන්න 3න් 1 එළියට ගත්තා උතේ මෙතන ඉතුරුයි 23 වර්ගය ඍණ 3න් 1 එළියට ගත්තා මෙතන ඉතුරුයි 20 වර්ගය දැන් ඔයාට පේනවා ඇතුලේ තියෙන වර්ග දෙක අන්තරයක්
දාගන්න පුතේ සාධක යුගලය. දැන් මෙතෙන්ට ආවා 23ක්, මෙතෙන්ට ආවා 23ක්, මෙතෙන්ට ආවා 20ක්, මෙතෙන්ට ආවා 20ක්. ඕන එකක් දාන, ඕන එකක් ඍණ. එමනම් පුතේ 3න් 1යි. මෙතන එනවා ඔයාට 43ක්. ඊට අමතරව මෙතන එනවා 3ක්. දැන් ටිකක් ප්‍රසාරණය කරගන්න 3න් 1 වැඩි කිරීම, 4න් 3 වැඩි කිරීම 3. පුතේ මේ 3ට මේ 3 කැපුණා. එක්වරක් 43 43යි. හරි ಜಾති. ලියාගන්නේ දෙකත් හැකි ඉක්මනට. හැකි ඉක්මනට. ඊට පස්සේ මම දෙනවා ගණන් දෙකක් හදන්න. ඉවර වෙලා ඉවරයි කිව්වොත් තමයි ලස්සන. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. මම දැන් ගණන් දෙකක් දෙනවා. පුතේ මේ ගණන් දෙක මකනවා. මකලා ගණන් දෙකක් ඔයාට දෙනවා. ඇය ඔබට බාරයි. හදලා ගමු බලන්න. පාඩම ඉවර කරන්න හදන්නේ තව චුට්ටයි පාඩමේ තියෙන්නේ. පුතේ පාඩමේ යන්න පුළුවන් උපරිම දුරටම අරන් තියෙන්නේ දැන්. ආයේ අස්සක් මුල්ලක් නෑ අර මුළු පාඩමේම. නිකන් සාධක කියලා නවත්තලා නෑ පුතේ. යන්න පුළුවන් හැම අස්සක් මුල්ලක් නෑරම ගණන් ටික හදලා දීලා තියෙන්නේ. ඒකයි ගන්නේ නෑ කියලා උඹලා. 5න් 2යි. උඹලටත් ඕනේ ජෝගිනේ. පැය දෙකේ මොනවා හරි විකාරයක් කියවනවා නම් අම්මට සිරි යන්න පන්ති. පැය දෙකම උගන්වනවා නම් උන් පිටා.
සර් කියන්න. කාඩ් එකක් දාගෙන ඉන්න ඩේටා ඉවරයි සර්. හරි. right හදාගෙන යන්න. data ඉවර කට්ටිය data දාගෙන ඉන්න. සර් හරි ආවා. හරි. හරිද? ගණන් දෙකයි. ඉතින් මම එදත් රිවිෂන් ක්ලාස් එක දවසේ කිව්වා අනිත් විෂයක් වාගේ නෙමේ ගණිතය. ගණිතය කියන විෂයේදී අපි අනිවාර්යයෙන්ම පුතේ ඒ අදාළ නීති ඒ ආකාරයෙන්ම භාවිතා කළ යුතුයි. සිංහල වාගේ විෂය ගන්න නියම උනේ නෑ. දැන් අවස්ථාවල ඒ නීති විඳින්න පුළුවන්. ගණිතයේ බෑ. ගණිතයත් එක්ක ලව් කරන්න බෑ. සෙල්ලම් කරන්න බෑ. මං එදා ලස්සන කතන්දරයක් කිව්වා නේද? හැබැයි මේක වැරදියට වටහා ගන්න එපා පුතේ. සිංහලයේ වරද්දපු තැන් තියෙනවා. ඒ ගීත ගායනයේදී ගීත ලිවීමේදී ඒ කියන්නේ ප්‍රේමය හා සම්බන්ධ ගීත ලියද්දී ඒ ෆීලිං එක ගැන විතරයි යාලා හිතලා තියෙන්නේ. එහෙම නැතුව උක්තාර්ථ්‍යාත සම්බන්ධ අක්ෂර වින්‍යාස බලලා නැහැ. හැබැයි ගණිතයේදී එහෙම පුතේ ගණිතයේදී එහෙම ඒවා තියෙනවා. මේක හැංගීමත් එක්කයි මේ ගාන හදන්න ඕනේ. එහෙනම් මේ පහට අපි ආදරේ නැහැ. අපි පහ වෙනකොට 7 දාගමු. 7 ලස්සනයිනි. මම 7ට තමයි ලව්. එහෙම කියන්න බෑ. අදාළ එක්කෙනා අදාළ තැනට යොදන්නම ඕනේ. සිංහලේ එහෙම නෑ. සිංහලේ වා විභාගෙට ලියද්දී එහෙම තමයි ඈ මං කියන්නේ ඔය වෙන දේවල් වලට මේ විදිහෙම බෑ. මේකෙදි ඔයාලට කියන්න බෑ අනේ මම වර්ගයට කැමති නෑ. අපි වර්ගය අයින් කරනවා. ඒවා බයිලා මේකෙදි සිංහලේ එහෙම වෙච්ච අවස්ථා කීපයක් මං එදා පැහැදිලි කළා. ඒ වරද්දලා තිබ්බේ සෙල්ලම් මිනිස්සු නෙමෙයි ඈ. එක්කෙනෙක් තමයි මම දන්නවා සුනිල් ආරියරත්න. ඔයාලත් අහලා ඇති.
සුනිල් ආරියරත්න විසින් කවියක් රචනා කරනවා මෙන්න මෙහෙම වඳිනට කිය කලට නුවරට දලදාව ගමේ චණ්ඩි ස්ටැන්ලිද සිටියාය මේ බලන්න මෙතනදි මේ ඔය ගාන හදන ගමන් නිකන් මේ වඳිනට ගිය කලට නුවරට දලදාව ගමේ චණ්ඩි ස්ටැන්ලිද සිටියාය කියලා නේද පුතේ ගමේ චණ්ඩි ස්ටැන්ලිද සිටියාය ස්ටැන්ලි කියන්නේ පිරිමියෙක් අන්තිමට නවත්තලා තියෙන්නේ ශ්‍රීලිංග මේ සිටියාය පුතේ ඒ කවියට ගැලපෙන විදිහට ඒක වෙනස් කළා යා ස්ටැන්ලිද සිටියේය කිව්වොත් කවිය කැතයි ඒ නිසා තමයි ස්ටැන්ලිද සිටියාය කිව්වේ දැන් ඔයාට මේකේ හත කැතයි මම 8 දානවා කියලා දාන්න පුළුවන්ද දැම්මොත් එහෙම උප්පේ තමයි ඉවරයි ඈ හරි මේ වෙන මිනිහෙක් නෙමෙයි මේ කවුද සුනිල් ආරියරත්න ලියන්නේ හරි සිදක් සංගරාවට කම්බු ගහ ගන්න කියලා මෙතන ලිව්වා විහරණ නෑ ඒව මොකුත් නෑ ඇයි ආයේ උපුල් සාන්ත සන්නස් වල ලියනවා ගීතයක් මොකද්ද දෙව්දුව ඇසිපිය ගසති මගේ දෙපස නැමි ඔන්න මොකක්ද එකක් තියෙනවනේ දෙව්දුව ඇසිපිය ගසති පුතේ දෙව්දුව ඒක වචනයි ගසති බහු වචනයි දෙව්දුව ඇසිපිය ගසති කෙලිය නේද දුන්නා නේද වැඩේ හැබැයි මේක ලියනවා මම මෙහෙම ඔන්න දැන් උක්තාක්ෂයාතේ සම්බන්ධ කරලා මම ලියනවා දෙව්දුව ඇසිපිය ගසයි කියපන්කෝ දැන් සින්දුව දෙව්දුව ඇසිපිය ගසයි කියන්න පුළුවන්ද බෑ මේක එහෙම බෑ අනේ පහළවේ වර්ගය කියවෙනවා කැතයි කියලා මේකට 10 වර්ගය කියලා හැම දාන්න බෑ මේකේ අපිට මේක කැතයි කියලායි මේක දැම්මේ මේ සෙල්ලම් මිනිස්සු නෙමෙයි මේක ලියන්නේ උපුල්සාන්තරම් සන්නස්ගල එහෙම පුළුවන් ඈ එහෙම පුළුවන් ඒ අර තව එකක් තියෙන්නේ අප දෙදෙනා දිහා බලබලා සමනලු අප දෙදෙනා දිහා බලබලා පුංචි සේපාලිකා මල්ගරේ දරටිලා වන්දනාවේ ගියා සමනලු මේ සම්පූර්ණ වැරදි අප දෙදෙනා දිහා බලබලා පුංචි සේපාලිකා මල්ගරේ දරටිලා වන්දනාවේ ගියා සමනලු ඒක හරියට ලිව්වොත් එහෙම අපිට ලියන්න වෙන්නේ මෙහෙම අප දෙදෙනා දිහා බලා සිට සමනලයෝ වන්දනාවේ ගියෝය කියපන්කෝ දැන් සින්දුව අප දෙදෙනා දිහා බලා සිට සමනලයෝ වන්දනාවේ ගියෝය උක්තාක්ෂයාතේ ගලපුවා තාලේ නැතුව ගියා එළිය නේද මේක එහෙම බෑ ගණිතේ එහෙම බෑ අනිත් විෂයන් වල නම් පුළුවන් ඉතින් ඕක මොනවා හරි කරගන්න ඔය සිංහල වාගේ එක හරි නේද අර එක්තරා කිවිදියක් ඉන්නවා එයාට අපි කියන්නේ රංජාගොඩ ළමයා එයා කියනවා මොකද්ද දුකට කියන කවියට මොන අක්ෂරද අක්ෂර වලට බම්බු ගහ ගන්න කියලා තමයි ඕවා ලියන්නේ හැබැයි දුකට හදන ගණිතයට මොන නීතිද කියලා ඒව නෑ මම ඒක කිව්වේ නිකන් පැහැදිලි කරගන්න අපට ඕනේව මේවට ආදේශ කරන්න බෑ අර වාගේ භාෂාවක වාගේ නැත්නම් තමුසල ඒවත් කරයි අනේ 15 කැතයි අයියෝ මං ලව් 12ට මං දානවා 12 ආයේ කියයි අනේ 7 යට දාන්න බෑ අරයාගේ නමට අකුරු 7යි තියෙන්නේ මං 3 උඩ දාලා 7 උඩ දාලා 3 දානවා යටට කට කියන කවි නෙමෙයි මෙව්ව ආචාර්ය සුනිල් ආරියරත්නට උපසම්පන්නකට එහෙම පුළුවන් වුණාට පුතේ මේ ඒවා වැරද්දක් නෙමෙයි මම කිව්වේ ඒක නැත්නම් අම්බලා කියලා ඒවට වැරදි කිව්වා කියලා ඒවා වැරදි නෙමෙයි පුතේ ගීතයක කවියක රසය තියාගන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ ඒ ව්‍යාකරණ බිඳින්නේ හරි සිදත් සංගරාවට බම්බු ගහ ගන්න කියන්නේ මේ වෙලාවට මේ බලන්න මම මෙතනින් ගන්නවා පුතේ 5 2 එළියට මම මෙතනින් ගන්නවා 5 2 එළියට
මෙතන ඉතුරුයි පුතේ 75 වර්ගය ඍණ පහෙන් දෙක එළියට ගත්තා ඉතුරුයි පුතේ 15 වර්ගය. එහෙනම් මෙතන පුතෝ මම දානවා අපි ඉක්මන් කරන්න ඕන නේද? මෙන්න දාගත්ත පුතේ වරහන් යුගල ඉක්මන් කරන්න. මෙතෙන්ට ආව 75ක් මෙතෙන්ට ආව 75ක් මෙතෙන්ට දැම්ම 15ක් මෙතෙන්ට දැම්ම 15ක් සුදු පුතේ ඕන එකක් දාන ඕන එකක් ඍණ. එහෙමනම් 5න් 2යි පුතේ වරහන් ඇතුළට එනවා. මෙතන 5 5 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 8යි 1යි 9යි. ඒක වැඩි කරන්න ඕනේ පුතේ 5න් බිඳුවයි 7න් එකක් 6යි 60යි. දැන් කැපිලා යන විදිහකට බලමු අපි. වෙන විදිහකට වෙයිනේ. මෙතන 90යි මෙතන 60යි. ලස්සනයි සුදුයි. 5 වරක් නම් 1යි 5 වරක් නම් 12යි. ඒ වැඩි කරලා ගන්නකෝ 24යි. 24 මං 90න් වැඩි කරන්නම් කොහොමත් 1යි. 30න් 6 දැම්මා 3ක් ඉතිරි. 18යි 3යි 21යි. 2160යි. තව ජුණ්ඩක් ඉස්සරහට යමු. පුතේ මම 7න් 3 එළියට ගන්නවා 7න් 3 එළියට ගත්තට පස්සේ මෙතන ඉතුරු වෙනවා 87 වර්ගය ඍණ මෙතන ඉතුරු වෙනවා 4 වර්ගය. එමනම් පුතේ මම 7න් 3 එළියට ගත්තා දැම්මා වරහන් යුගල එක 87ක් මේකට අනිත් 87 මේකට එක 4ක් මේකට අනිත් 4 මේකට ඕන එකක් ගන්න ඕන එකක් ඍණ. එමනම් 7න් 3යි පුතේ වරහන් ඇතුළට එනවා 11 එක දැම්මා එකක් ඉතිරි 91යි. පුතේ 7න් 4ක් 3යි 83යි. දැන් කැපෙන එකක් කපලා ගන්න. පුතේ 7න් 3 වැඩි කිරීම 91 වැඩි කිරීම 83 91 කැපෙනවා නේද? 7 වරක් 1යි 7 වරක් 1යි 2යි 21ට 3යි. පුතේ 13 3න් වැඩි කරන්න 39යි. 39 83න් වැඩි කරන්න 27න් 7 දැම්මා දෙකක් ඉතිරි 11යි. 8 9 72න් 2 දැම්මා 7ක් ඉතිරි 8 වරක් 3 24යි 7යි 31යි. ඔයාට එනවා 7යි 3යි 2යි 3237ක් 3237යි 3237යි. ඕකේ තව එක කොටසයි තියෙන්නේ ඊට පස්සේ වැඩේ අහවරයි. 3137යි. හරි. ඒක ඉවර වෙලා ආයෙ ලියන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. ආයෙ එකක් ලියන්න පුතේ සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. ආයෙ ලියන්න සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. 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 පුතේ ඔයාලට මම මේ නිකන් කියන්නේ ඔබ මේ වෙනකොට මානසිකව මාර ඇද වැටිලා තියෙන්නේ. මොකද ඔබ වෙනදා පාසල් ගියා, පන්ති ගියා, මිතුරන් ආශ්‍රය කරා, කතා බහ කළා. දැන් අපි දකින්නේ එකම එක ඉමේජ් එකක් ඔයාගේ ඔළුවේ හැමතිස්සෙම තියෙන්නේ ගෙදර විතරයි. එතනින් එහා වෙන ලෝකයක් ඔයාගේ දැන් නැහැ. හරි. මේ වෙනකොට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද දරුවන් හුදකලා වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හුදකලා වෙන්න උත්සාහ කරනවා දරුවෝ. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම පන්ති නැති වෙලාවදී ඔයා ওই ජංගම දුරකථනයක් තරම් හුදකලා වෙන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක ඔබ යම් දුරකට මානසික රෝගියෙක් කරලායි පස්ස බලන්නේ. අන්න ඒ නිසා පුළුවන් තරම් ඔබ
බාහිර දේවල් එක්ක ගැටෙන්න උත්සාහ කරන්න ගෙදර ඉන්න ටිකක් එළියට පාරේට යන්න සෙල්ලම් කරන්න පුළුවන් නම් සෙල්ලම් කරන්න අනිත් මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් නම් කතා කරන්න හැමතිස්සෙම දැන් සමහර ගෑනු ළමයින්ට නම් ඒක අත්‍යවශ්‍ය වෙලා ඇති හැමතිස්සෙම ෆෝන් එක තියෙන එක ලොකු දෙයක් දැන් සමහර ගෑනු ළමයින්ට කොයි වෙලේ ඇහුවත් ඔන්ලයින් ක්ලාස් අම්මලා දන්නේ නැහැ යාට ඔන්ලයින් ක්ලාස් හරි ඒ නිසා එහෙම වෙන්නේ නැතුව ඔබ මානසික රෝගියෙක් වෙන්නේ නැතුව මේ වැඩසටහන අවසන් වෙනකොට ඔබ උත්සාහ කරන්න එකෙන් ගැලවෙන්න. හරි? දැන් මම ඇත්තටම උත්සාහ කරනවා මගේ නිවසේ තියෙන පන්තියට හැමතිස්සෙම උත්සාහ කරනවා දරුවන්ව ගෙන්න ගන්න. ඒ කියන්නේ මේ මානසිකත්වයෙන් මිදෙන්න. මේ ළඟ ඉන්න ළමයි එන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම ඒක ගොඩ දාන්නන්න ඔන්ලයින් කියලාම කිය මේ කිසි තේරුමක් නැති මේ වැඩේ කරන්නේ දැන් යූරෝ එකට මට ළමයි ටික ගෙන්නන්න බෑ මොකද ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා නමුත් මගේ නිවසේ පන්තියට මට ගෙන්නන්න පුළුවන් කීප දෙනෙක්. හරි ඒ නිසා මෙතනදී අපට අනිවාර්යෙන් ආරම්භ වෙනකම්ම ඉන්න සිද්ධ වෙනවා. ඒ ආරම්භ වෙන පළවෙනි අවස්ථාවේ මම භෞතික පන්තිය පටන් ගන්නවා. ඒ නිසා හැමෝම උත්සාහ කරන මේ මරාලෙන් ගැලවෙන්න උත්සාහ කරන්න පුතේ ගැලවෙන්න පුළුවන් එක අවස්ථාව තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න මේකම ඉල්ලිලා ඉඳ හදන්න එපා දැන් මේක ලොකු ප්‍රශ්නයක් ඔයාලට මේ ඔන්ලයින් ක්ලාසස් කියන එක මහ ලොකු අමුතු දෙයක් වුණාට මේක මහ වුණියමක් වෙලා දැන් තියෙන්නේ ඒකෙන් ගැලවෙන්න ඕන මානසිකත්වයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැමතිස්සෙම ওই ෆෝන් එකේ ඉඳලා දැන් අපි අසනීප වෙලා තියෙන පුතේ ඇස් වල ප්‍රශ්න අය අපි මේ ලයිට් ගහගෙන ලැප්ටොප් ඉස්සරහා ඒවා තියා බලාගෙන ඒක ලොකු කතන්දරයක්. හරි? ඒ නිසා ලද පළවෙනි අවස්ථාව දැන් ගුරුවරු කියනවා මේක පට්ට. ඒ පට්ට කියන්නේ කීයක් හරි හම්බ වෙන හින්දා. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේක පට්ට නෑ. මේක පට්ට නෑ. හරි? මේක ඇති වැඩකට ඇති දෙයක් නෙමෙයි. දැන් නමුත් කල යුතු දේ මේකනේ. මේකෙන් එහාට අපිට යන්න බෑනේ. හරි? නමුත් මේකෙන් ගන්න දැන් බලන්නකෝ මම මෙච්චර මේ කතාවක් කියනවා එක්කෙනෙක් මාතෘකාව අහනවා. ඉතින් මම මේ කියන දේවල් වලින් වැඩක් තියෙනවා. ඒ කියන්නේ 7-5කට ගණන් ගන්න නෑ පුතේ. ඒ වචන ඒ කියපු සියලු වචන වලින් මම බැහැර වෙනවා ඈ. ඉල්ලා අස්කර ගන්නවා සියලු වචන ටික. දැන් මෙච්චර වෙලා කියපු කිසි දෙයක් අහන්න ඉඳලා නෑ අපරාධමගේ කාලේ. රයිට්. ලියන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. උඹලා ඔන්ලයින් එකත් එක්කම හැදි ගෑවිලාම ඵලයක්. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. හරි දැන් බලන්න දැන් සියලු වැඩ නවත්තන්න හරි මගේ පුතේ අමතර කතා සියල්ල මම මෙතනින් එහාට ගෙනියන්නේ මම ඔයාගේ දැනුම පිණිසයි නිකම් පොඩ්ඩක් ඔයාගේ මානසිකත් මට්ටම හදන්න ඕන නිසා එහෙම කතා කරේ නමුත් ඒවා ගැන අහුම්කම් දෙන්නේ නැත්නම් එතනින් එහා කතා කරලා තේරුමක් නැහැ ඔබට අවශ්‍ය මේකම නම් මේක මත්තම නැහිලා නිකන් ඉන්න මට අපිට කරන්න දෙයක් නෑ පුතේ දෙන්න පුළුවන් උපරිම සහයෝගයයි දෙන්න හදන්නේ හරි රයිට් ඔය ෆෝන් එකක් ඉස්සරහා zoom තාක්ෂණේ අපි මේ එන පොරවල් නෙමෙයි ඈ. ඕක ඉස්සරහා ඉඳගෙන මේ එන zoom අපි දැන් මේ එන වැඩෝ නෙමෙයි ඔය කිලෝ ගන්න හදන්නේ. හරි කරන්න දෙයක් නැතිකමට භාවිතා කරන ක්‍රමයක් විතරයි මේක. එහෙම නැතුව මේක පුතේ සමාජ තත්ත්වයේ විදහාපාන ආවරණයක් නෙමෙයි. දැන් මේක මෙහෙමයි ගන්නෙ. අර විදිහමයි යන්නේ පුතේ. මේක 52. 52 මට ගත්ත හැකි පුතේ 50 ධන 2. 48 මට ගත්ත හැකි පුතේ 50 ඍණ 2 ඊට අමතරව 4යි දැන් බලන්න පුතේ 50 50න් වැඩි වෙනවා මට ගත්ත හැකි 50 දෙවෙනි බලය ධනයි ඍණයි ඍණ දෙක දෙකෙන් වැඩි වෙනවා මට ගත්ත හැකි දෙවෙනි බලය ධන 4යි පුතේ මේ සෙට් එකේම වර්ගමූලය දැන් අපි අර ඉස්සලා ගිය විදිහමයි යන්නේ
මම මේ 50 වර්ගයේ ඕමම තියෙනවා. ඍණ පුතේ දෙකේ වර්ගය 4යිනේ. ධන 4යි. මේ සෙට් එකේම වර්ගමූල. දැන් බලන්න වෙන දේ ධන 4ට ඍණ 4 කැපිලා යනවා. පුතේ මෙතන හැදෙනවා 50 වර්ගයේ වර්ගමූලය. මෙන්න මම විශේෂ කාරණයක් කියන්න හදන්නේ මේක අපි චූටි කාලේ ඉගෙන ගත්තා. පුතේ ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි. ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි. එමනම් 50 වර්ගයේ වර්ගමූලය 50 වර්ගයේ වර්ගමූලය පුතේ 50යි. ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි. මේ බලන්න මම තව එකක් ගන්නවා. පුතේ 23 වැඩි කිරීම 17 ධන 9 සියලු වැඩ නවත්තලා මේ පැත්ත බලන්න දැන්. පුතේ මේක මට මෙහෙම ගන්න හැකි නේද? 23 මට ගන්න හැකි 20 ධන 3. පුතේ 17 මට ගන්න හැකි 20 ඍණ 3. ඊට පස්සේ ධන 9යි. චූටි මම යනවා වරහන් ඇතුළට 20 20න් වැඩි කළා 20 වර්ගය. ධනයි ඍණයි ඍණ 3 3න් වැඩි කළා 3 වර්ගය. ධන 9යි. වර්ගමූලය ඇතුලේ පුතේ 20 වර්ගය මෙයා 3 වර්ගය 9යි. ධන 9 ඍණ 9ට ධන 9 කපලා ගියා 20 වර්ගයේ වර්ගමූලය 20යි. 20 වර්ගයේ වර්ගමූලය 20යි. ඔය දෙකත් කටාස් ගාලා ලියා ගන්න හැකි ඉක්මනට. හැකි ඉක්මනට වෙලා ඉවරයි කියන්නේ. හරිද 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 හරි 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 මම පළවෙනි ගාන මකලා මේ හරියට එනකම් මකලා ගණන් දෙක ලියන්න ආලියලා හදාගෙන යන්න බලන්න ඉස්සලාම ආදපු එක්කෙනාටයි තෑග්ග
හදලා ගමු. ඉවර වෙලා ඉවරයි කියමු. බලමු අපි අදන් ඇවිල්ලා ඉතින් මෙයා මට ගත්ත එකේ 40 ධන 3යි මෙයා ගත්ත එකේ 40 ඍණ 3යි ඊට අමතරව 9යි මේ සෙට් එකේම වර්ගය ඉතින් මට ගත්ත එකේ 40 වර්ගය ඍණ 3 වර්ගය ධන 9 මේ සෙට් එකේම වර්ගමූලය උතේ 40 වර්ගයේ හැමම තිබ්බා 3 වර්ගයේ 9යි ධන 9යි මේ සෙට් එකේම වර්ගමූලය උතේ ඍණ 9ට ධන 9 කැපිලා ගියා 40 වර්ගයේ වර්ගමූලය ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි ඕනෑම සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි ඊළඟ එක්කෙනාට යන්න 90 ධන 5 මට එක්කෙනෙක්ව ගත්ත හැකි 90 ධන 5 අනිත් එක්කෙනා ගත්ත හැකි 90 ඍණ 5 උතේ මෙතෙන් දෙනවා ධන 25ක් මේ සෙට් එකේම වර්ගමූලය 90 වැඩුණාම 90 දෙවෙනි බලය ඍණ 5 5 වැඩුණාම 5 දෙවෙනි බලය ධන 25 මේ සෙට් එකේම වර්ගමූලය උතේ මෙතෙන් දෙනවා 90 වර්ගයේ ඍණ 25 5 වර්ගයේ 25යි ධන 25 මේ සෙට් එකේම වර්ගමූලය
පුතේ 90 වර්ගය වෙන 25ට ධන 25 කපලා ගියා සෙට් එකේම වර්ගමූලය 90 වර්ගයේ වර්ගමූලය 90මයි යම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි right පුතේ ඔන්න සෑහෙන දුර ගමනක් ගියා පොතේ තිබ්බ බොහොම පොඩියට තිබ්බ එකක් අති විශාල විදියට අරන් ගියේ ඔන්න ඔතනින් පාඩම ඉවරයි පුතේ ඊට පස්සේ අපට හම්බෙන්නේ ත්‍රිකෝණ ඔයා දන්නවා ජ්‍යාමිතිය මගේ වෙනම කොටසක් යන්නේ වෙනම ටියුට් එකක් විදියට වෙනම පොතක් විදියට ජ්‍යාමිතිය යන්නේ ජ්‍යාමිතිය මේ ASCII නම් කොහොමත්ම කරන්නේ නැහැ පුතේ ජ්‍යාමිතිය කියන්නේ ඉතා වැදගත් කොටසක් ඒක භෞතිකව පන්ති පටන් ගන්න පුළුවන් වෙච්ච දවසකයි මම ජ්‍යාමිතිය කොටස් ටික කතා කරගෙන යන්නේ බැරි වුණොත් කරන්න දෙයක් නෑ අපිට මේ විදිහටම කරන්න වෙනවා මම හිතන්නේ අපිට තව ටික දවසකින් පුළුවන් වෙවි කියන එකයි ඔයාලගේ හැසිරීම අනුව තමයි ඔයාලා ට්‍රිප් යන්න ආරේ මේ යන්න පටන් ගන්නේ දැන් සමුදෙන් පස්සේ මම හිතන්නේ පළාත් සීමා අයින් කරනවා එතකොට ඔයාලට ආය අමතක වෙනවා ඔයාලගේ ඉස්කෝලේ නිමාඩු දීලා තියෙන්නේ මේ රෝගයක් නිසා කියන එක අමතක වෙලා යනවා ගෙදර ඉන්න මහවුන්ට ඊට පස්සේ ඔක්කොම රෙදි උස්සගෙන දුවනවා ඊට පස්සේ කෙලවගෙන ආයෙ එනවා හරි ඊට පස්සේ ආයෙ සූ දැන් මාතෘකාවක් අලුත් පිටුවක प्रतिलोम समानुपात मार लස්සන प्रतिलोम समानुपात मार लස්සන ප්‍රශ්න අහන පාඩමක් प्रतिलोम समानुपात ध्यान मातृकाव අලුත් පිටුවක අලුත් මාතෘකාව प्रतिलोम समानुपात පුතේ प्रतिलोम समानुपात වලින් පස්සේ අපි දත්ත නිරූපණය පටන් ගන්නවා දත්ත නිරූපණය සඳහා තමයි මේ මාසේ ටියුට් එක නිකුත් වෙමින් යන්නේ ඒ මොකද ඒ ගණන් ලියලිය හදන්න කිව්ව සෑහෙන වෙලාවක් යනවා ඒ නිසා අදාළ ටියුට් එක මේ මාසේ අන්තිම වෙනකොට ආතේ තියෙන්න වැඩ සලස්ස ගන්න මොකද මේ පාඩම ඉවර වෙච්ච ගමන් අපි මේ පාඩම පටන් ගන්නවා. මොකද බැරි වෙලා හරි රට වැහුවොත් එහම ආයෙසරයක් කෙල වෙලා යනවා ටියුට් එක ගන්න වෙන්නේ නැහැ ඔයාලට. प्रतिलोम समानुपात. එයාට ලියන්න පළවෙනි ප්‍රශ්නේ මම පුතේ මෙයා ගන්න. प्रतिलोम समानुपात මේ විදියට වර්ග කීපයකට ගන්න වෙන්නේ. අපිට ඉස්සලාම අනුපාත පිළිබඳ මතකය අලුත් කර ගන්න වෙනවා. පුතේ අනුපාත පිළිබඳව ඔයා ඉගෙන ගන්නේ 7 වසරේ 8 වසරේ 9 වසරේ 7 වසරේ 8 වසරේ 9 වසරේ ඉගෙන ගත්ත අනුපාත පිළිබඳ මතකය අලුත් කර ගන්න වෙනවා ඊට පස්සේ සමානුපාත ඉගෙන ගන්න වෙනවා සමානුපාත වල කොටස් දෙක අනුලෝම සමානුපාත සහ ප්‍රතිලෝම සමානුපාත ඔය දෙක ඉගෙන ගන්න වෙනවා එතකොට එහෙනම් අපි අනුපාත පුතේ අනුපාත සහ සමානුපාත වෙන වෙනම ඉගෙන ගන්න වෙනවා මොකද මේ දෙක අතර සම්බන්ධයක් තියෙන නිසා එහෙනම් ඉස්සෙල්ලාම අපි අනුපාත ටික 7 8 9 වසරවල ඔයා ඉගෙනගත්ත අනුපාත නැවත ආවර්ජනයක් කරගෙන යන්න හදන්නේ right ලියන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ මේක මම යන්නේ ප්‍රශ්න විදියට මොකද කර්ණ කොටස් මතක් කිරීමක් නිසා ලියන්න පළවෙනි ප්‍රශ්නේ දැන් ප්‍රතිලෝම සමානුපාත ඉස්කෝලේ නෝන වසවස ගාලා උගන්වගෙන කියාර මම මේක පටන් ගන්න අනුපාත වලින් ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ අනුපාතයක් යනු කුමක්ද 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 දැන් සමහරෙකුට හිතනවා ඕන්නේ අපිට ඕනනම් ඕන්නේ අපිට ප්‍රතිලෝම සමානුපාත ඇති කියලා එහෙම බක පඬිතුයෝ ඉන්නවා පුතේ මෙලෝදයක් දන්නේ නැහැ ඒ වුණාට මාතෘකාව කිව්වනම් ඇති කියලා හිතන කට්ටියක් ඉන්නවා මාතෘකාවට අදාළ කොටස් විතරක් එහෙම ගොබ්බ හැටි කරයක් ඉන්නවා ගණන් පුළුවන් කියලා හිතාගෙන ඉන්න ගණන් බැරි වුන් සෙට් එකක් අනුපාතය ප්‍රතිලෝම සමානුපාත ගැන ඉගෙන ගන්න අනුපාත ඕන නිසා තමයි අනුපාත වලින් පටන් ගන්නෙ දැන් බලා ගන්න මෙතන ඉන්නවනේ ගෑනු ළමයි
අපි හිතමු ඒ ගෑනු ළමයෙකු ගෙදරට කවුරු හරි එනවා. එයාට කියනවා පේන්තියක් හදන්න. තේ එකක් හදන්න. මෙන්න තේ කෝප්පේ. ඉතින් මෙයා මේකට දානවා. මම හිතන්නේ අඳුනන කෙනෙක් කියමුකෝ. ආදරේ වැඩිකමට දානවා පුතේ සීනි හැඳි 15ක්. දානවා මේකට තේ කොළ හැඳි හොඳට රස තියෙන්න ඕන කියලා 8ක්. දානවා පුතේ මේකට තවත් රස වෙන්න කියලා කිරි පිටි හැඳි 10ක්. 10ක් දාලා හදපු එකාට බොන්න දෙනවා. ඌ බීපු ගම මැරිලා වැටේ. ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ. බලන්න මෙයා පුතේ සීනි දාන්නේ මොන වෙන්ද? සීනි දාන්නේ හැඳි වලින්. හැඳි 15ක්. තේ කොළ දාන්නේ හැඳි වලින්. හැඳි 8ක්. පුතේ කිරි පිටි දාන්නේ හැඳි වලින්. හැඳි 10ක්. බලන්න මේගොල්ලෝ එකිනෙකට සම්බන්ධ වෙන්නේ ඔක්කොම මොන වෙන්ද පුතේ? හැඳි වලින්. හැඳි ඔක්කොම ප්‍රකාශ වෙන්නේ එකම ඒකකයකින්. දැන් මෙයා මේකට දාන්නේ නැහැනේ පුතේ සීනි තාච්චි. තේ කොළ විල්බරක් කියයි. කිරි ටිපර් එකයි එහෙම දාලා නැහැනේ. සීනි තේ කිරි ඔක්කොම ප්‍රකාශ වෙන්නේ හැඳි. පුතේ එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් අතර සම්බන්ධතාවයක් තමයි අනුපාතයක් මගින් විස්තර කෙරෙන්නේ. එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් අනුපාතයක් මගින් ප්‍රකාශ කෙරෙනවා. දැන් අපේ මාතෘකාව අනුපාතයක් කියන්නේ මොකක්ද? ලියන්න මෙහෙම. ලියන්න. සරසර ගානවනේ. මොකද පුතේ? සරසර ගානවා. ඒක සිග්නල් වල පොඩි මොකක් හරි කේස් එකක් ඇත්තේ ඔයාගේ ඈ. හරි සර්. හරි. මොකද පුතේ? හරි. ලියන්න. එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් අනුපාතයක් මගින් පැහැදිලි කරයි. එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් අනුපාතයක් මගින් පැහැදිලි කරයි. එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් කීපයක් අතර ගණිතමය සම්බන්ධතාවයක් අනුපාතයක් මගින් පැහැදිලි කරයි. අනුපාතයක් මගින් පැහැදිලි කරයි. අනුපාතයක් මගින් පැහැදිලි කරයි. දැන් කවුරු හරි කියනවා නම් අයියෝ අනුපාත ඌ අයියෝ කියකේ ඔය 6 වසර 7 වසර 8 වසර 9 වසර දැන් ඊළඟ ප්‍රශ්නේ අනුපාතයක් ලියා දැක්වීමේදී අනුගමනය කළ යුතු අනුපාතයක් ලියා දැක්වීමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවාද? අනුපාතයක් ලියා දැක්වීමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවාද? අනුපාතයක් ලියා දැක්වීමේදී
අනුගමනය කළ යුතු කරුණු මොනවාද? අනුපාතයක් ලියා දැක්වීමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවාද? අහගන්න. මම ලියන්නම් අපේ රටේ ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක්. ඔයා හොඳටම දන්නවා මහින්ද. මම තව එක්කෙනෙක් ගන්නවා ගෝඨාභය. තව එක්කෙනෙක් ගන්නවා බැසි. මහින්ද ගෝඨාභය සහ බැසි. මේ මහින්ද අතේ තියෙනවා රුපියල් 500ක්. ගෝඨාභය අතේ තියෙනවා රුපියල් 200ක්. බැසිල් අතේ තියෙනවා රුපියල් 300ක්. බලන්න මේ තුන් දෙනාගේම ළඟ තියෙන්නේ රුපියල් මේ තුන් දෙනා ළඟම තියෙන්නේ රුපියල්. මෙන්න පුතේ පළවෙනි එක්කෙනා රාශීන් සියල්ල එකම ඒකකයකින් නිරූපණය විය යුතුයි. පුතේ පළවෙනි අවස්ථාව රාශීන් සියල්ල එකම ඒකකයකින් නිරූපණය විය යුතුයි. දෙවැනි අවස්ථාව බලා ගන්න. අනුපාතය ලියා දක්වනකොට ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. අනුපාතය ලියා දක්වනකොට ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. තුන්වෙනි අවස්ථාව පුතේ මෙන්න මේ අනුපාතයක් ලිව්වාට පස්සේ මෙයා හැකිතාක් සුළු කර දැක්විය යුතුයි. ඒ කියන්නේ මේ තුන් දෙනා බෙදන්න පුළුවන් උපරිමාගයෙන් බෙදිය යුතුයි. මම මෙයාවත් බෙදනවා 100ෙන්. මම මෙයාවත් බෙදනවා 100ෙන්. එහෙනම් මෙතන එනවා 5ක්. මෙතන එනවා 2ක්. මෙතන එනවා 3ක්. මෙන්න අනුගමනය කළ යුතු කාරණා ටික මොනවද පුතේ? 1. රාශීන් සියල්ල එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි. 2. අනුපාතයක් ලෙස ලිවීමේදී ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. 3. හැකිතාක් සුළු කර දැක්විය යුතුයි. ලියන්න මෙහෙම 1. ලියන්න 1. රාශීන් සියල්ල එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි. රාශීන් සියල්ල එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි. 2. අනුපාතයක් ලෙස ලිවීමේදී ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. අනුපාතයක් ලෙස ලිවීමේදී ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. අනුපාතයක් ලෙස ලිවීමේදී ඒකකය ප්‍රකාශ නොවිය යුතුයි. 3. හැකිතාක් සරලම ආකාරයෙන් දැක්විය යුතුයි. සරලම ආකාරයෙන් දැක්විය යුතුයි. 4.
राशीන් සියල්ල එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි. අනුපාතයක් ලෙස ප්‍රකාශ කිරීමේදී ඒකකයේ ප්‍රකාශ නොවිය යුතුයි. 3 හැකිතාක් සරලමාකාරයෙන් දැක්විය යුතුයි. රයිට් බබා ලස්සනට මහින්දගේ ගෝඨාභයගේ බැසින්ගේ අනුපාතය ලියා ගන්න. සර් කියන්නේ මහින්ද ගෝඨාභය බැසිල් කියලා 3ක් ලියන්න ඕනද? ඔන්න පුතේ. මේ ටික ඔක්කොම ලියා ගන්න ඕනේ. ඔව්. හරි සර්. හරි සර්. ලියන්න ඊළඟ මේක හරි නේද? මට මතක නෑ පුතේ ප්‍රශ්න අංකේ නම් කී හරි ඊළඟ ප්‍රශ්නේ මීටර් 80 සෙන්ටිමීටර් 80 හා මීටර් 1 සෙන්ටිමීටර් 80 හා මීටර් 1 සමහරුන්ට නම් අතිශය සරල වෙයි මෙව්වා. ඒත් පුතේ ඉතින් පාඩම ගලාගෙන යන්න බෑ ඉස්සරහට. එකපාරට මැද්දකින් පටන් ගන්න බෑනේ. सेंटीमीटर 100 හා මීටර් 1 सेंटीमीटर 100 හා මීටර් 1 අනුපාතයක් ලෙස දක්වන්න. सेंटीमीटर 100 හා මීටර් 1 අනුපාතයක් ලෙස දක්වන්න. सेंटीमीटर 100 හා මීටර් 1 අනුපාතයක් ලෙස දක්වන්න. පුතේ ප්‍රශ්නයක් තියෙනවා නේද? सेंटीमीटर 80 හා මීටර් 1 सेंटीमीटर 80 හා මීටර් 1 අපි දැන් චුට්ට වෙලාවකට කලින් කිව්වා මේ දෙන්නම එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි. එහෙනම් අපට පුළුවන් නේද පුතේ මේ सेंटीमीटर 80යි මේ सेंटीमीटर 80 හා මේක මට පුළුවන් सेंटीमीटर කීය කරන්නද පුතේ? 100. දැන් දෙන්නම सेंटीमीटर. දැන් ලියන්න අනුපාතයක් විදිහට
මට ලිය හැකි පුතේ 80ට 100යි. අපිට කිව්වා නේද හැකිතාක් සුළු කරන්න කියලා. එහෙනම් මේ දෙන්නම බෙදිය හැකි පුතේ 20න්. මේ දෙන්නම බෙදිය හැකි 20න් තාම මුල නිසා මම ඔය බෙද බෙද පෙන්නන්නේ. 80 20න් බෙදුවා 4යි 100 20න් බෙදුවා 5යි. මෙන්න පුතේ ඒ කියපු කාරණා ටික ආපහු පැහැදිලි වුණා නේද? එකම ඒකකයකින් ප්‍රකාශ විය යුතුයි ඒකකයේ ප්‍රකාශ නොවිය යුතුයි හැකිතාක් සරලම ආකාරයෙන් දැක්විය යුතුයි ලියන්න මට මතක නැහැ කීවෙනි ප්‍රශ්නද කියලා මේක ඉවර වෙලා මට මේක හදලා දෙන්න ග්‍රෑම් 200 හා කිලෝග්‍රෑම් 1 අනුපාතයක් ලෙස දෙන්න බලන්න ග්‍රෑම් 200 සහ කිලෝග්‍රෑම් 1 අනුපාතයක් ලෙස ග්‍රෑම් 200 සහ කිලෝග්‍රෑම් 1 අනුපාතයක් ලෙස ග්‍රෑම් 200 සහ කිලෝග්‍රෑම් 1 අනුපාතයක් ලෙස හරි සර්. හරි. ග්‍රෑම් 200 හරි සහ සර්. ග්‍රෑම් 200 සහ කිලෝග්‍රෑම් 1 පුතේ මේ බලන්න මෙයා ග්‍රෑම් 200යි හරි පුතේ කිලෝග්‍රෑම් එකක් අපිට ලිය හැකි ග්‍රෑම් 1000යි එහෙනම් කෙලින්ම ලිය හැකි පුතේ 200ට 1000යි ඔන්න 200ට 1000යි පුතේ අපිට පුළුවන් නේද මේක 200ෙන් බෙදන්න මම මෙයාවත් බෙදනවා 200ෙන් 1000යි මෙයාවත් බෙදනවා 200ෙන් හරි හැඩයි 200 200ෙන් බෙදපුවාම 1යි 1000 200ෙන් බෙදපුවාම 5යි ඔබේ අවසාන පිළිතුර 1ට 5යි ඔබේ අවසාන පිළිතුර 1ට 5යි මම තව එකක් දෙනවා බලන්න ඒක හදලා දෙන්න මට දැන් 10 වසරේ ළමයි මට හදලා දෙන්න මිනිත්තු 45 ප්‍රශ්නාංක දාන්න යන්න පුතේ කීවෙනි ප්‍රශ්නද කියලා මට මතක නෑ හා පැය දෙක මිනිත්තු 45 සහ 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 පැය දෙක
මිනිත්තු 45 සහ පැය 2 ඉක්මන් කරමු. හරි සර්. හරි. මිනිත්තු 45 සහ පැය 2 ඉවරයි සර්. හරි. හරි. right බලන්න පුතේ මට මෙයාව ගත්ත හැකි මිනිත්තු 45 හරි එයා මිනිත්තු 45ම තමයි පුතේ මේකත් මට ගත්ත හැකි මිනිත්තු කීයයිද 120යි එහෙනම් මට මෙතෙන්ට ගත්ත හැකි 45ට 120 පුතේ මේ දෙන්නම බෙදිය හැකි මට මෙයා බෙදිය හැකි 15න් ඊට අමතරව 120ත් බෙදිය හැකි 15න් මම මෙයා බෙදුවා 3යි මෙයා බෙදුවා 8යි මට එනවා පුතේ 3ට 8යි මට එනවා 3ට 8යි මට එනවා 3ට 8යි 3ට 8යි හරි දැන් මේ පාඩමේ හැම දෙයක්ම කවර් කරගෙන අපිට යම් පුතේ එතකොට ආපහු ඔයාට අනුපාත පාඩම් හොය මේ ගණන් හදන්න දෙයක් නැහැ ඊළඟ එක පහෙන් 3ට පහට 3 අනුපාතයට පහට 3 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් දෙන්න 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 බලා ගන්න උපේ පහට 3 අනුපාතයේ තුල්‍ය අනුපාතය ඉල්ලන්නේ ඔයාට මතකද දන්නේ නැහැ තුල්‍ය භාගවලදී අපි මෙයාගේ එකම සංඛ්‍යාවකින් ගුණ කළා වාගේ මේකෙදිත් අපි එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා දෙවරක් 5 10යි තුන් වරක් 2 6යි තුල්‍ය අනුපාත දෙකක් ඉල්ලන්නේ එනිසා ආයෙ ගන්න පහට 3 ඔයාට කැමති එකකින් වැඩි කරන්න මම වැඩි කරනවා 10න් එතකොට ඔයාට එනවා 10 වරක් 5 50යි 3 වරක් 10 30යි ඒ කියන්නේ පුතේ මේකට මෙයා තුල්‍යයි මේකට මෙයා තුල්‍යයි එහෙමනම් මේ අනුපාත තුනම එකිනෙකට සමානයි පුතේ 5න් 3 සමානයි 10න් 6 සමානයි 50න් 30 ඔය තියෙන්නේ හරි හැඩට පුතේ තුල්‍ය අනුපාත ඔන්න තුල්‍ය අනුපාත ඔබට කැමති එකකින් ගුණ කරන්නයි තියෙන්නේ
ඔබට කැමති එකකින් ಗುಣ කරන්නයි තියෙන්නේ. හැබැයි මෙතනදී අපි ඔක්කොම එකකින් ಗುಣ කරමු. හරි වෙලා හරි කියන්න. හරි ඉක්මනට පැය දෙකක් යනවනේ. හරි සර්. හරි සර්. ලියන්න ඊළඟ දැන් කාට හරි අනුපාත සියල්ල මතක වෙලා නම් මේ නැවත මතක් වෙන්න ආදන්නේ 2 අනුපාතයට 2 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් දෙන්න. 2 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් දෙන්න. 2 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් දෙන්න. ආදෙමු මේ බලන්න 2 පුතේ මම කිව්වා මොකක්ද තුල්‍ය අනුපාත ලබා ගන්න. අපි මේක දෙකෙන් වැඩි කරමු. මෙයක් වැඩි කරමු දෙකෙන්. ඔන්න වැඩි කළා. 2 4යි. මෙතන එනවා 26ක්. පුතේ මේක එහෙනම් තුල්‍ය අනුපාතයක්. තව එකක් ගමු. තුල්‍ය අනුපාත දෙකක් ඉල්ලන්නේ. මම ඊට පස්සේ ආයෙ ගන්නවා 2 පුතේ මේකේ තුල්‍ය අනුපාත මම මේක 5න් වැඩි කරන්නම් දෙපැත්තම. ඔන්න 5න් වැඩි කළා. 5 වරක් 2 10යි. පුතේ 3 වරක් 5 15 දැම්මා එකක් ඉතිරි. 5 වරක් 1 5යි 1යි 6යි 10ට 65යි. එහෙනම් මේ තුන් දෙනා තුල්‍යයි. පුතේ 2ට 13 සමානයි 4ට 26 සමානයි 10ට 65. මෙන්න මේ 4 5 දෙනා එකිනෙකට තුල්‍යයි. ඔය තියෙන්නේ තුල්‍ය අනුපාත. ඔව හරි වැදගත් වෙයි සමානුපාතවලදී හරි වැදගත් වෙයි සමානුපාතවලදී. දැනට එච්චර වැදගත්කමක් නෑ වාගේ දැනෙයි. හැබැයි තුල්‍ය අනුපාතවලදී මාරම වැදගත් වෙයි. right. තරු ලකුණක් ගාලා යටින් ලියන්න පුතේ මෙහෙම. තරු ලකුණක් ගාලා යටින් ලියන්න. කිසියම් අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීමේදී
කිසියම් අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීමේදී එහි ඇති රාශීන් සියල්ල කිසියම් අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීමේදී එහි ඇති රාශීන් සියල්ල කිසියම් අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීමේදී එහි ඇති රාශීන් සියල්ල එකම සංඛ්‍යාවකින් කිසියම් අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීමේදී එහි ඇති රාශීන් සියල්ල එකම සංඛ්‍යාවකින් ගුණ කළ යුතුය. 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 ඊළඟ මට මතක නැහැ කීවෙනි ප්‍රශ්නෙද කියලා ප්‍රශ්නාංක පිළිවෙලට දාගෙන යන්න. ඊළඟ 72ට 30 අනුපාතය 72ට 30 අනුපාතය 72ට 30 අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. 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 උපේ මෙයාව සරලම ආකාරයෙන් දක්වන්න නම් මෙයා බෙදන්න පුළුවන් උපරිමයෙන් බෙදන්න. 72 සහ 30 අපට බෙදිය හැකි 6න්. 72 6න් බෙදුවා 12යි 30 6න් බෙදුවා 5යි. හැකිතාක් සරලම ආකාරයෙන් දක්වනකොට උපේ එයාව බෙදන්න පුළුවන් උපරිමයෙන් බෙදිය යුතුයි. 72 සහ 30 බෙදෙන උපරිමය 6 එයාගෙන් බෙදුවා 12ට 5යි. 12ට 5යි. ඔවා හොඳින් මතක තියාගන්න. තව ඉස්සරහට ඕන වෙයි. ඊළඟ ප්‍රශ්නේ 60ට 25 අනුපාතය 60ට 25 අනුපාතය හැකිතාක් සරලම ආකාරයෙන් දක්වන්න. 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 උපේ මෙයා බෙදන්න 60ට 25 උපේ මේ දෙන්නම උඩරිම බෙදෙන්නේ 5න්. 65න් බෙදුවා 12යි 25 5න් බෙදුවා 5යි. බෙදිය හැකි උඩරිමයෙන් බෙදන්නේ ඔය තියෙන්නේ බඩ 12ට 5යි. 12ට 5යි. මූලික කොටස් ටික අත්‍යවශ්‍යයි පාඩමක. දැන් සමහරකට හිතනවා වෙන්න පුළුවන් නෑ නෑ අපිට මූලික කොටස් ඕනේ ටිකක් ලොකු බරබර ගණන් ටිකක් දෙන්නකෝ කියලා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. විලෝදයක් බැරි හැස්ත. ගණන්න්න ගියාම පිළිවෙලකට ඒවා සෙට් වෙන්නේ නෑ.
ලියන්න ඕකට යටි. ලියන්න ඕකට යටි. තරුවක්ද සර්? ඈ? තරුවක්ද සර්? ඔව් තරුවක් දාලා ලියන්න. තරුවක්. ලියන්න. අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීමේදී අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීමේදී අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීමේදී එහි ඇති රාශීන් සියල්ල අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීමේදී එහි ඇති රාශීන් සියල්ල බෙදිය හැකි උපරිම සංඛ්‍යාවෙන් බෙදිය යුතුය. බෙදිය හැකි උපරිම සංඛ්‍යාවෙන් බෙදිය යුතුය. අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීමේදී එහි ඇති රාශීන් සියල්ල බෙදිය හැකි උපරිම සංඛ්‍යාවෙන් බෙදිය යුතුය. 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 මට මතක නැහැ කීවෙනි ප්‍රශ්නද කියලා නම් ලියන්න ඊළඟ රුපියල් 2400ක් රුපියල් 2400ක් නිමාලි හා සකුරා අතර රුපියල් 2400ක් නිමාලි හා සකුරා අතර පහට තුන අනුපාතයට බෙදා දුන්නේ නම් ඔවුන්ට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. 5:3 අනුපාතයට බෙදා දුන්නේ නම් ඔවුන්ට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. නිමාලි සහ සකුරා අතර 5:3 අනුපාතයට බෙදා දුන්නේ නම් ඔවුන්ට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. ඔබට මතකද කියන්න මෙන්න මේම බෙදුවා. මෙහෙම හැදුවා මතකද බලා ගන්න. බෙදා දුන් මුදල ඕන කට්ටිය විතරක් බලා ගන්න. බෙදා දුන් මුදල රුපියල් 2400යි. ඊට පස්සේ අපි ගත්ත පුතේ අනුපාතය සමානයි 5:3යි. පුතේ ඊළඟ පියවර හැටියට අපි කලේ මේ දෙක එකතු කළා 5යි 3යි 8යි. පුතේ හැමතිස්සෙම අපි අනුපාතයේ රාශීන් දෙක එකතු කරලා මුළු කොටස් ගන්න ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා නිමාලිගේ කොටස. නිමාලිගේ මුදල සමානයි බලා ගන්න. මුළු කොටස් 8යි. 8න් 5යි පුතේ නිමාලිට. ඒ හම්බ වෙන්නේ රුපියල් කීයද? 2400. දැන් අර චූටි කාලේ වාගේ හදන්නේ. ඊට වඩා කෙටියෙන් හදන්නේ. මුළු කොටස් 8යි. ඒකෙන් 5ක් හම්බ වෙනවා නිමාලිට. ඒ රුපියල් 2400න්. එමනම් පුතේ 8 වරක් 1යි හරියටම 8 වරක් 3යි ඒ කියන්නේ 300යි. මෙයාට හම්බ වෙනවා 1500ක්. ඊට පස්සේ මම ගන්නවා සකුරාගේ මුදල.
මං දන්නවා සකුරාගේ මුදල සමානයි ඔක්කොම කොටස් 8යි සකුරට හම්බෙන්නේ කොටස් 3යි ඒ රුපියල් 2400යි 8 වරක් 1යි 8 වරක් 3යි 300යි පුතේ ඔයාට හම්බෙනවා රුපියල් 900ක් මෙන්න එහෙනම් දෙන්නට ලැබුණු මුදල් නිමාලිට හම්බෙනවා රුපියල් 1500ක් සකුරට හම්බෙනවා රුපියල් 900ක් මතක් කරලා බලන්නකෝ ඔව හැදුවා නේද කියලා හදාගන්න හරිද ලියන්න ඊළඟ හෙක්ටයාර 28ක ඉඩමක් හෙක්ටයාර 28ක ඉඩමක් හෙක්ටයාර 28ක ඉඩමක් දුවහා පුතා අතර හෙක්ටයාර 28ක ඉඩමක් දුවහා පුතා අතර හෙක්ටයාර 28ක ඉඩමක් දුවහා පුතා අතර 4:3 අනුපාතයට දුවහා පුතා අතර 4:3 අනුපාතයට බෙදා දුන් විට හෙක්ටයාර 28ක ඉඩමක් දුවහා පුතා අතර 4:3 අනුපාතයට බෙදා දුන් විට 4:3 අනුපාතයට බෙදා දුන් විට ඔවුන්ට ලැබෙන මුදල් වෙන වෙනම ඔවුන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න ඔවුන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න ඔවුන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න හෙක්ටයාර 28ක ඉඩමක් දුවහා පුතා අතර 4:3 අනුපාතයට බෙදා දුන් විට ඔවුන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න right කොහොමද බබා ගන්නේ මං ඉස්සලාම ගන්නවා මුළු ඉඩම පුතේ මුළු ඉඩම සමානයි හෙක්ටයාර 28යි
ඊට පස්සේ මම ගන්නවා මෙයාගේ අනුපාතය සමානයි 4ට 3යි උදේ මේ දෙක එකතු කරන්න 4යි 3යි එකතු කළා 7යි මේක තමයි අපි ගන්නෙ මුළු කොටස විදිහට ඊට පස්සේ එන්නකෝ දැන් අපි ගන්නවා ඉස්සල්ලාම දුව උදේ දුවට කොහොමද හම්බෙන්නේ මුළු කොටස් 7යි ඒකෙන් 4ක් ඒ කියන්නේ හෙක්ටයාර 28න් එමනම් 7 වරක් 1යි 7 වරක් 4යි 4 වරක් 4 16යි එයාට හම්බ වෙනවා හෙක්ටයාර 16ක් ඊට පස්සේ අපි ගන්නවා පුතාට හම්බ වෙනවා පුතේ 7න් 3ක් හෙක්ටයාර 28ක් ඒ කියන්නේ 7 වරක් 1යි 7 වරක් 4යි 3 වරක් 4 12යි එයාට හම්බ වෙනවා හෙක්ටයාර 12ක් එහෙනම් පුතේ දුවට හම්බ වෙනවා හෙක්ටයාර 16ක් පුතාට හම්බ වෙනවා හෙක්ටයාර 12ක් ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙන්නේ හරි දැන් අපි තව ඉස්සරහට හොඳ සෙල්ලම් ටිකක් මේකේ තියෙනවා පුතේ මම නිකන් මේ කියන්නේ පුස්තකානේ කෙනා පොඩ්ඩක් පුස්තකානේ කෙනා හරි දැන් මතක තියාගන්න හැකි හැම කෙනෙක්ම පේපර් ක්ලාස් එකට එන්න උත්සාහ කරන්න. භෞතික පන්ති අත ළඟ තියෙන කට්ටිය හැකිතාක් උත්සාහ කරන්න භෞතික පන්ති වලට සහභාගී වෙන්න. ඒ කියන්නේ කාටද කියලා දන්නව ඇති. භෞතික පන්තියක් කරනවා නම් අත ළඟ තේ භෞතික පන්තියට සහභාගී වෙන්න උත්සාහ කරන්න. එසේ කළ නොහැකි සියලු දෙනා ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න වෙන කරන්න දෙයක් නැති නිසා ඊළඟ ආමත් පිමිනවා කවුරු හරි නායක වගේ පුස්තක ගන්න. හරි මයික් එක ඔෆ් කරගෙන පිමින්න. දැන් ඉතින් හොඳින් දෙසරයක් කිව්වා. ඊළඟ හැකි හැම කෙනෙක්ම ප්‍රශ්න පත්‍රයට සහභාගී වෙන්න බලන්න. හැකි හැම කෙනෙක්ම රිවිෂන් ක්ලාස් එකට සහභාගී වෙන්න බලන්න. පන්තියේ කාඩ් එක තියෙනවා නම් රිවිෂන් ක්ලාස් එකට එන්න අමතර ගාණක් වැය වෙන්නේ නැහැ. පාඩමේෂන් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. හරි නේද? right. උදේ ලබන සතියේ තමයි මේ පාඩමේ හොඳම කොටස් ටිකට අපි එන්නේ. අපි හම්බෙමු එහෙනම් ලබන සෙනසුරාදා සුපුරුදු පරිදි පන්තියේදී සහ අනිත් ක්ලාස් වලට එන්න පුළුවන් කට්ටිය ඒ ක්ලාස් වලට සහභාගී වෙන්න. ඒ කියන්නේ රිවිෂන් ක්ලාස් එකට පේපර් ක්ලාස් එකට ඒ වගේ ක්ලාස් ටිකට right එහෙනම් හම්බෙමු ලබන සතියේ සුපුරුදු පරිදි වෙනදා වගේම ආවට ස්තුතියි යනවට බොහෝමත්ම ස්තුතියි.